ව්‍යාකූල වන මිනිස් සිත් සතන් අමිල නිමල බුදුදහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස නෙත් පාරමිතාව ධර්ම දක්ෂිනා අද නෙත් FM ධර්ම දක්ෂිනාවට වැඩම වූ ගරු දේශකයන්න් වහන්සේ මාතලේ විහාරපාරේ ශ්‍රී විද්‍යානන්ත මහපිරිවෙන් විහාරාධිපති ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර අධ්‍යයන අංශයේ අංශාධිපති ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය පූජ්‍ය ඔලගන්පත්තේ චන්දසිරි ස්වාමින් වහන්සේ අවසරයි ස්වාමින් වහන්සේ සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මත් ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්මත් ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්මත් ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නහින්නු නිමස්ස සමනස්ස තිලකිත්තං ස්මින් පාපකා ඒක පන්හා දුපන්නාච තේනායං සමනෝ සුකීති ශ්‍රද්ධා සම්පන්න ප්‍රඥාවන්ත ගුණගරුක සුපින්වත්නි අදත් මේ උතුම් පුරපසළොස්වක පොහොය දවසේදී රාත්‍රී මේ සදහම් දේශනාව සඳහා තමන්ගේ පින්වන්ත වූ දායකත්වය ලබා දෙනවා වැල්ලවත්ත ගාලුපාරේ නම්බර 480 96 නිවසේ පදිංචි සුරණී මෛත්‍රී රත්න පින්වත් මහත්මිය විසින් මේ උතුම් දේශනාවට දායකත්වය දරන ඔබතුමියටත් ධර්මයේ ශ්‍රවණය කරන රටවාසී ලෝකවාසී සියලු දෙනාටම මේ උතුම් ධර්මයත් තමන්ගේ ජීවිතයේහි ප්‍රඥාව පහළ කර ගැනීම සඳහා ජීවිතයට පාරමිතාවක් බවටම පත් වේවායි කියලා මුලින්ම හැම දිනාටම අපි ආශිර්වාදය කරන්න කැමැතියි. අද මේ උතුම් පුරපසළොස්වක පොහොය දවසේදී විශේෂයෙන් මුලින්ම මා සිහිපත් කරන්න කැමැතියි ඔබට ඔබේ ජීවිතයේ තුල අදවන් වූ දවසක ගොඩ නගාගත යුතු උතුම් කාරණාවක් පිළිබඳව. මුලින් මේ කාරණාව පිළිබඳ සිහිපත් කරලා පසුව අප මාතෘකා කළ ගාථා පාඨයට අනුකූලව මේ උතුම් සදහම් දේශනාව සිදු කරන්නට මා බලාපොරොත්තු වෙනවා. භාග්‍යතුන් වහන්සේගේ උතුම් දේශනාවක් වූ උද්දක නිකායේ ප්‍රථම භාගයේ උදාන පාළියේ පාටලිගාමි සූත්‍ර දේශනාවේදී තථාගතයන් වහන්සේ අපට පැහැදිලි කරනවා පංචමේ ගහපතියෝ ආදීනවා දුස්සීලස්ස සීල විපත්තියා කතමේ පංච. මහණෙනි මේ ලෝකයේ තුල දුසිල්වත්ව ගත කරන පිරිසට තමන්ගේ ජීවිතයේ තුල අත්පත්වන විපත්තින් පහක් පිළිබඳව එසේ නැතොත් සීල විපත්තිය නිසා තමන්ගේ ජීවිතයට ඇතිවෙන්නා වූ විපත්ති පහක් පිළිබඳව භාග්‍යවතුන් වහන්සේ අපට පැහැදිලි කොට වදාලා. ඔබ දන්නවා සීලය කියන වචනය අද දවස පුරාවටම බොහෝ දෙනෙක් තමන්ගේ ජීවිතයේහි ලංකාවේ සිටින පිරිස විවිධ මාධ්‍ය ඔස්සේ තමන්ගේ විහාරස්ථානයේදී ශ්‍රවණය කරන්න ඇති. එසේ නැතොත් තමන් අද පිළිවෙතින් සැරසිලා තමන්ගේ ජීවිතය ගොඩනගා ගන්න ඇති. අපි උතුම් තථාගත ධර්මය ශ්‍රවණය කරන්නෙත්
එසේම අපි විවිධ බණ භාවනා වැඩසටහන් සියල්ලක්ම සිද්ධ කරන්නේ අපේ සිත නිවා ගන්නට. අපේ ගිනිගන්නා සිත නිවා ගැනීමට තමයි අපි හැම කෙනෙක්ම අපේ ජීවිතයේහි මහන්සියක් ගන්නේ. මේ තුම් බණපදයක් යයි කියලා සඳහන් කරන්නේ මේ බණපදයේ වනාහි අපේ ජීවිතය සුවපත් කරන්න පුළුවන් උතුම් ඖෂධයක් බවට පත් වෙනවා. අපි සුවපත් කරන්නේ කුමක්ද? අපේ ජීවිතයේහි ගිනි ගන්නා වූ මේ රාගයත්, දේශයත්, මෝහයත් කියන රාගග්ගි, දෝසග්ගි, මෝහග්ගි ප්‍රධාන වශයෙන්ම තිබෙන මේ ගිනි තුන නිවන්නට තමයි අපි වෙහෙස වෙන්නේ, මහන්සි වෙන්නේ. කෙනෙක් තමන්ගේ ජීවිතයේහි මේ ප්‍රතිපදාව හරියට අනුගමනය කරනවා නම් අපි සඳහන් කළොත් සීල, සමාධි, ප්‍රඥා මේ වගේ තමන්ගේ ජීවිතය තුළ උතුම් ප්‍රඥාව ලබා ගැනීම සඳහා තමන්ගේ ජීවිතයට මූලික පදනම විදියට සකස් කරගත යුතු දේ තමයි උතුම් සීලය කියලා කියන්නේ. කායික, වාචික සහ මානසික වශයෙන් ඇති කරගන්නා වූ සංවරශීලී ස්වરૂපය අපේ සිල්වත්කම වඩාත් ඉහළ තලයකට ගේනවා. අපේ කට පරිස්සම් කරගන්න පුළුවන් නම්, වචනය පරිස්සම් කරගන්න පුළුවන් නම්, මනස පරිස්සම් කරගන්න පුළුවන් නම් මේ ලෝකයේ තුල ජීවත් වෙන අපි හැම කෙනාටම අපේ ජීවිතේ වඩාත් සැනසෙලිදායක විදියට ජීවිතේ ගත කරන්න පුළුවන්කමක් තිබෙනවා. ගිනිගත් හදවත් සිසිල් කරනවා. සීලය කොටින්ම කිව්වොත් සිසිල් කිරීම. ඔබේ සිත නිවීම, ඔබේ සිත නිවන්නට කොච්චර වෙහෙසක්, මහන්සියක් ගන්නවාද? අපේ කායික, වාචික සහ මානසික වශයෙන් ඇති කරගන්න සංවරශීලී ස්වરૂපය නිසාම අපේ ජීවිතයට ලොකු වටිනාකමක් ගොඩනැගෙනවා. ඒ නිසා අදවන් වූ දවසක නිවැරදි විදියට ජීවිතය ගත කරන කෙනෙකුට තමන්ගේ ජීවිතය පිළිබඳව බයක්, සැකක් අපට ඇති කරගන්න අවශ්‍ය වන්නේ නැහැ. ජීවිතය පිළිබඳව ලොකු බයක්, සැකක් අපිට ඇති කරගන්නට අවශ්‍ය වෙන්නේ ධර්මයේ පිළිබඳව අපට අවබෝධයක් නොමැතිකම නිසා. අද මේ කාරණාව පිළිබඳව මේ රාත්‍රී කාලයේදී ඔබට මා මේ පමණයි දේශනා කරන්නේ. මා යොදාගත් සූත්‍ර දේශනාවට අනුකූලව අවශ්‍ය කාරණාවන් පිළිබඳව මෙතනදී පැහැදිලි කරන්න උත්සාහ කරනවා. සංයුත්ත නිකායේ බ්‍රාහ්මණ සංයුත්තෙහි සඳහන් වන කවුරුත් අහලා හුරු පුරුදු සූත්‍ර දේශනාවක්, ඒ තමයි බෞද්ධීතු සූත්‍ර දේශනාව. භාග්‍යවත් ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ කොසල් දනාවෙහි එක්තරා වන ලැහැබක තථාගතයන් වහන්සේ වැඩ වාසය කරනවා. ඒ කාලයේදී භාරද්වාජ, එසේ නැතොත් එක්තරා ගෘහපතියෙක් තමන්ගේ ජීවිත කාව ගෙනියීම සඳහා, එසේ නැතොත් ජීවිත වෘත්තිය සඳහා ඔහු කළේ ගවයන් රැකබලා ගැනීම. ගවයන්ගෙන් ලැබෙන්නා වූ පස්කෝ රසය සහ ගවයන්ගෙන් ලැබෙන ප්‍රයෝජන තමන්ගේ ජීවිතේ ජීවත් කරවන්නට හේතු වුණා. මිනිසෙක් තමන්ගේ ජීවිතයේ තුල තමන් ජීවත් වෙන්න තියෙන දෙයක් නැති වෙනකොට අපට අපේ ජීවිතය තුළ විශාල දුකක්, වේදනාවක්, කනගාටුවක් කියන එකක් දැනෙනවා. කොයිතරම් මේ ලෝකයේ තුළ මිනිස්සු ශක්ති සම්පන්න මිනිස්සු ජීවත් වෙලා හිටියත් තමන්ට ජීවත් වෙන්න රැකියාවක් නැති වෙනකොට, තමා මෙපමණ කාලයක් පුරාවටම කරගෙන ආපු තමන්ගේ වෘත්තිය නැති වෙනකොට අපට අපේ ජීවිතයේ තුළ ලොකු කඩාවැටීමක් සිදු වෙනවා. මේ ධර්මයේ ශ්‍රවණය කරන රටේ ලෝකයේ කොතනක සිටියත් ජීවිතේ වරක් හෝ ඇතැම් අයට තමන්ගේ රැකියාව අහිමිච්ච අය ඉන්නවා. එසේ නැතොත් තමන්ගේ ව්‍යාපාරයේ බිඳ වැටිච්ච පිරිස ඉන්නවා. එසේ නැතොත් තමන් අතිශය කටුකාකාරයට තාමත්ම අපහසුවෙන් තමන්ගේ ජීවිතේ ගොඩනගාගෙන යන පිරිස ඕන තරම් ලෝකේ දකින්න පුළුවන්කමක් තිබෙනවා. ඔබට ඔබේ ජීවිතේට මේ ඇතිවෙන වේදනාව, කටුකත්වය කියලා කියන එක ඔබ දන්නවා කොයි තරම්නම් තමන්ගේ ජීවිතේට පීඩාවක් ගෙනත් දීලා තියෙනවද කියලා. මේ බමුණගේ ජීවිත ආරක්ෂාවට, රැකවරණයට, තමන්ගේ පවුල නඩත්තු කරන්න තමන් සන්තකව හිටපු ගවයෝ ටික නැති වුණා. මේ ගවයෝ හොයාගෙන ඔහු දවස් ගණනාවක් තිස්සේ කැලේ ඇවිදිනවා. වෙහෙසයි. පා කියන්නෙත්
අපට අපේ ජීවිතේ ඔබත් මමත් මේ වන ලැහැබයක් තුළ ජීවිතය ගත කරන්නේ. අපි ජීවිත ගමන හොයනවා අපි හැම කෙනෙක්ම. අපේ සෙවීම කියලා කියන්නේ, අපේ පර්යේෂණය කියලා කියන්නේ ලෞකික වශයෙන් කරන පර්යේෂණයක්. අපි තාමත් හොයනවා අපේ ජීවිතය. ඔබ තාමත් ඔබේ ජීවිතය හොයනවා. ඔබේ ජීවිතය ඔබ සතුට තාමත් ඔබ හොයනවා. ජීවිතේ නිදහස් වීම ඔබ තාමත් හොයනවා. තාමත් ඔබට ඔබේ ජීවිතය තුළ නිදහස ලැබිලා නෑ නේද? තාමත් ඔබ බලාපොරොත්තු වුණු සතුට ඔබේ ජීවිතේ ලැබිලා නෑ නේද? ඔබත් මමත් මේ සසරේහි එක්තරා ආකාරයකට අතරමං වෙච්ච ස්වරූපයක් තිබෙන්නේ. ඔබත් මමත් මේ සංසාර ගමන තුළ මේ වන ලැහැබෙහි ජීවත් වන අසරණ සත්වයෙක්. ඔබ ජීවිතේ සොයාගෙන ගිහිල්ලා අතරමං වෙච්ච කෙනෙක්. මේ සසරේම අපි අතරමං වෙච්ච පිරිසක්. අපි හොයපු නිදහස, අපි හොයපු සතුට අපේ ජීවිතය තුළ ඇත්තේ නැහැ. හරි වෙහෙසයි. බමුණා කැලේ පුරාවටම දවස් ගණනාවක් තිස්සේ නොකා නොබී තමන් සන්තකව තිබුණු ගවිය ටික හොයාගෙන යනකොට ඔහුට දකින්න අහන්ට ලැබුණේ භාග්‍යවත් ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ වන ලැහැබක උන්වහන්සේ ගසක් මුල බොහොම නිසොල්මනේ ඊ타මාත්ම සංසුන් මනසකින් යුක්තව වැඩ වාසය කිරීම. ඔහුට පේනවා තථාගතයන් වහන්සේ නිසින්නන් පල්ලංකං ආභුජිත්වා උජුං කායං පනිදායං පරිමකං සතින් උපට්ඨපෙත්වා. මේ භාග්‍යතුන් වහන්සේගේ ස්වභාවය ඔහුට දකින්ට ලැබුණා. මා දන්නවා මේ සසරේහි අපි ගොඩාක් මහන්සි වෙලා දුක් මහන්සි වෙලා වෙහෙසටපත් වෙලා ඔබ විහාරස්ථානයකට ගිහිල්ලා උතුම් බුද්ධ ප්‍රතිමාවක් දිහා බලනකොට ඒ බුද්ධ ප්‍රතිමාවෙහි මේ කියන හැඩහුරුකම අලක් බැඳගෙන ශරීරය ඍජුව තබාගෙන නාසිකාග්‍රයට තමන්ගේ මනස යොමු කරගෙන බොහෝම සමාධි සුවයෙන් යුක්තව ගත කරන ප්‍රතිමාවක් දිහා බලනකොට ඔබට මොනතරම් තමන්ගේ මනසට නිවීමක් ශාන්තිදායක තත්ත්වයක් තමන්ගේ ජීවිතය තුළ උදා වෙනවද? පින්වත්නි, බමුණට මහා අරි අපූර්ව දෙයක් දකින්ට ලැබුණේ. ජීවිතය හොයාගෙන ගියා, වෙහෙස වුණා, මහන්සි වුණා. තමන්ගේ ගව සම්පත නැති වෙලා තිබුණේ. නමුත් ඔහුට පේනවා බොහොම නිදහසේ ඒ උතුම් නිදහස් ස්වභාවයේ තත්ත්වය ජීවිතය ගත කරන එක. ඔබ හිතාවි මේ සකල විද දේවල් අත්හැරලා අපි වනගත වුණාම අපට අපේ ජීවිතය සම්පූර්ණ වෙනවා කියලා. නෑ පින්වත්නි. අපට අපේ ජීවිතය තුළ සකල විද දේවල් අපි අත්හැරලා වනගත වූ සැනකින් අපේ ජීවිතයේ නිදහස අපට ළඟා කරගන්න බෑ. ඔබ ප්‍රාර්ථනා කරන, ඔබ සිතන ඔබේ සතුට, ඔබ සියලු දේවල් එක දිනයක අත්හැරීම මගින් ඔබට ලබා ගන්නට බෑ. මේ අත්හැරීමේ පුරුද්ද, මේ නිදහස ඔබට ළඟා කරගන්න පුළුවන්කමක් තිබෙන්නේ කාලාන්තරයක් තිස්සේ ඔබේ සිතින් බොහෝ දේවල් අත්හැරීම මගින්. සියලු දේවල් අත්හැරලා මෙවැනි උතුමන් වහන්සේ නමක් ගසක් මුල වැඩ ඉන්නවා දකින්නකොට ඒ ප්‍රතිමාවක් තුළ තිබෙන්නා වූ ජීවමාන බුදු පියාණන් වහන්සේගේ උතුම් සමාධිය දකින්නකොට අපිට හිතෙනවා අපටත් මේ සමාධියක් ජීවිතය තුළ තියෙනවා නම් කොච්චර හොඳයිද කියලා. සැබෑ ලෙසම භාග්‍යතුන් වහන්සේ අනුගමනය කිරීමයි කියලා කියන්නෙම මේ උතුම් සමාධියකට Tamanගේ සිත පුහුණු කිරීමමයි. අප ෂණයකින් සියල්ල කෙරෙහි කලකිරීමටපත් වෙලා සියල්ල අපි අත්හැරලා දාලා වනගත වුණත් අපට තනියම ජීවත් වෙන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේගෙන් දවසක් එක්තරා භික්ෂුන් වහන්සේ කෙනෙක් පින්වත් විමසා සිටියේ, ස්වාමීනි, ඒක විහාරී සදුතිය විහාරී. ස්වාමීනි, මොකක්ද මේ තනියම ජීවත් වෙනවා කියලා කියන්නේ? ස්වාමීනි, මොකක්ද මේ දෙන්නෙක්ක ජීවත් වෙනවා කියලා කියන්නේ? භාග්‍යතුන් වහන්සේ වෙලාවේදී පැහැදිලි කරනවා, මහණෙනි, ඒක විහාරී තනියම ජීවත් වීම ඉතාමත් වටිනවා. ඒත් ලෝකයේ තුල ජීවත් වෙන සෑම මිනිසෙකුටම තනියම ජීවත් වෙන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඔහු තනියම ජීවත් වුණත්
බොහෝ වෙලාවට සාමාන්‍ය මිනිස්සු දෙන්නෙක් එකයි ජීවිතය ගත කරන්නේ. බැලූ බැල්මටම පේනවා තනියම ජීවත් වෙනවායි කියලා. එහෙත් තනියම ජීවත් වීම නෙමෙයි, ඔහු තවත් කෙනෙක් එක්ක තමන්ගේ ජීවිතය ගත කරනවා. ඒක විහාරයේ තනියම ජීවත් වෙනවායි කියලා කියන්නෙම අප සතුව තිබෙන්නා වූ සියලු බැඳීම් වලින් නිදහස් වෙලා, නිදහස් වෙච්ච මනසකින් යුක්තව, උපාදානය නොකරගත්ත දෙයක්, ග්‍රහණය නොකරගත්ත දෙයක් තමන්ගේ මනසේ තබාගෙන නිදහස් වූ මනසකින් මනුෂ්‍යයෙකුට ජීවත් වෙන්න පුළුවන් නම් ඒ නිදහස් වෙන්න පුළුවන්කම දේශනාවේ සඳහන් කරන්නේ නිදහස් වීම විදියට. සද්දුතිය විහාරය කියලා භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරනවා. බොහෝ මිනිස්සු නිදහසේ ජීවත් වෙන්නයි කියලා තමන් යම් තැන්වලට ගියත්, වනගත වුණත් ඔවුන් ජීවත් වෙන්නේ තමන් සිතින් බැඳගත් ලෝකයක් තුළ. සිතින් බැඳගත් ලෝකයක් තුළ වස්තුකාමයන්ට, ක්ලේශකාමයන්ට බැඳගත් සිතකින් යුක්තව, ක්ලේශකාමයන්ට බැඳගත් සිතකින් යුක්තව ජීවිතය ගත කරනවා. උදකලාවේ ජීවත් වෙන්න ඕනේ කියලා තමන් නිවස අත්හැරලා, දරුවන් අත්හැරලා, සියලු ඥාතීන් අත්හැරලා උදකලාවේ වනගත වෙන්න ගියත්, බොහෝ දෙනෙක් තමන්ගේ ජීවිතය තුළ පන්සලකට ගියත්, භාවනා කරන තැනකට ගියත් තමන්ගේ මනසත් එක්ක ලොකු ගැටීමක් ඇති කරගන්නවා. බැඳීම. ඒ නිසා තථාගතයන් වහන්සේ අපිට පැහැදිලි කළා පින්වත්නි, බොහෝ දෙනෙක් සද්දුතිය විහාරයේ දෙන්නෙක් ජීවත් වෙනවා. තෘෂ්ණාවෙන් ග්‍රහණය කරගත් පිරිසක් එක්ක අපේ ජීවිතය ගත වෙනවා. ඒ නිසා පුජ්‍යලයා නිදහස් නැහැ. මනුෂ්‍යයා නිදහස් තත්ත්වයකට පත් වෙලා නැහැ. ඒ නිසා අපට අපේ ජීවිතයේ තුල නිදහස හොයාගෙන යාම අවශ්‍යයි. එකපාරට මේ නිදහස හොයාගෙන යනවායි කියලා කියන එක ලේසි පහසු කටයුත්තක් නෙමෙයි. ජීවිතයේ නෙකම්මයේ නෛෂ්ක්‍රම්‍ය පුරුදු කිරීම. එසේ නැතොත් සියල්ල පිළිබඳවම හරි යථා අවබෝධකින් යුක්තව මේ ගත කරන ලෝකයේ තුලම, මේ ගත කරන ප්‍රායෝගික ජීවිතයේ තුලම මේ මනස එවැනි නිදහස් තැනකට ගෙනියන්න පුළුවන් නම් අතිශය වැදගත් වෙනවා. අපට ජීවිතේ ආරම්භයක් අවශ්‍යයි. ආරබත නික්කමත යුංජත බුද්ධ ශාසනය අපි ආරම්භන්න ඕනේ. ඒ වගේම යෙදෙන්න ඕනේ. ආරද්ධ වීරියකින් යුක්තව කටයුතු කරන්න ඕනේ. පටන්ගත් වීරියකින් යුක්තව කටයුතු කරන්න ඕනේ. සමහර වෙලාවට අපට අපි ජීවිතයේ තුල පටන්ගත් වීරිය අපි දවසකින්, දෙකකින්, තුනකින් අපි අයින් කරලා දානවා. එකම ක්‍රියාවක් අපට දිගටම කරගෙන යන්න අපට හිත දෙන්නේ නැහැ. බණ අහන්න ඕනේ කියලා හිතුවත් කෙනෙක්, එහෙත් ඒ ධර්ම ශ්‍රවණයේ පවා කෙනෙකුට ජීවිතයේහි හැමදාමත් කරන්නට ඉඩකඩක් ලබා දෙන්නේ නැහැ. අපි මේකට කියනවා මාරයන් අපිට ඇවිල්ලා අපව ග්‍රහණයට ලක් කරගෙන අපේ තිබෙන මේ ගමන එක්තරාකාරයකට නතර කිරීමක් සිදු කරනවා. පින්වත්නි, මේ බමුණා ජීවිතේ අතොරක් නැතුව තමන්ගේ ජීවිතයේ විවිධ බැඳීම් වලට යටත් වෙච්ච චරිතයක්. මා විශ්වාස කරනවා මේ ධර්මයේ ශ්‍රවණය කරන ඔබ බමුණම තමයි, වෙන කවුරුවත්ම නෙමෙයි. මේ බමුණා භාග්‍යතුන් වහන්සේගේ උතුම් සමාධිය දැකලා ඔහු කල්පනා කරන කාරණාවක් තිබෙනවා. ඒ කල්පනා කරන කාරණාව තමයි නහිනෝනි මස්ස සමනස්ස බලිවද්දා චතුද්දස අජ්ජසට්ටින දිස්සන්ති තේනායන් සමනොසුකි. අනේ මගේ ගවියෝ ටික නැති වෙලා මම අදට දවස් 6ක් තිස්සේම හොයනවා. නමුත් මට ලැබුණේ නැහැ. නමුත් මේ මහණට නම් ඉවෙනි කරදරයක්, බාධකයක් ඇත්තේ නැහැ. යා පුදුමාකාර විදිහේ සුවයකින් Tamanගේ ජීවිතය ගත කරනවා. අනේ මගේ ජීවිතේට ඇයි මේ සුවයක් නැත්තේ? මා කියවුවා මුලින් වදාරපු කාරණාවම නැවත වතාවක් ඔබට සිහිපත් කරන විට ඔහු දවස් 6ක් තිස්සේ Tamanගේ ගව සම්පත හොයනවා. නමුත් Tamanට ලැබුණේ නැහැ. මෙයාට ලැබිලා තියෙනවා. මෙයා නිදහසේ ඉන්නවා. මා ඔබට සඳහන් කරන්නේ අප මේ සසර තුල සොයාගත යුතු වන්නේම, සෙවිය යුතු වන්නේම ඒ නිදහසයි. ඒ නිදහස් බව ඇති කරගන්න නම් අපට අපේ ජීවිතයේ තුල කොච්චර වෙහෙසක්, මහන්සියක් අපට ගන්න සිදු වෙනවද? ඔබෙන් අහන්නේ ඔබම නේද බමුණා? ඔබම නේද මේ
ජීවිත ගමන තුළ අවුරුදු 10 15 20 30 60 70 දක්වාම මේ ජීවිතය ඔබ හොයාගෙන ආව නේද? ඔබ වෙහෙසයි නේද ඔබේ ජීවිතේට? ඔබේ ජීවිතයේ ආපහු හැරිලා බලනකොට ඔබ ජීවිතේට තමන්ට කියලා මොකක්ද කරගෙන තියෙන්නේ? වයස අවුරුදු 10 15 20 25 දී ඔබේ ගෘහ ජීවිතය ගත වුණා. දරුමල්ලු හැදුවා. යාන වාහන ගත්තා. රස්සාවල් කළා. විවිධ ප්‍රශ්න ගැටලුත් එක්ක ජීවිතය ගත වුණා. ලෝකයා වෙනුවෙන් බොහෝ යුතුයකම් ඉෂ්ට සිද්ධ කළා. ජීවිතය අවුරුදු 60 70ක් කෙනෙකුට තමන් හරි වෙහෙසටපත් වෙලා. ඒ ගත කරන හැම අවධියක් පාසාම තමන්ගේ ජීවිතයේහි තමන්ටම දැනෙනවා නේද? කොයිතරම්නම් වෙහෙසක් මහන්සියක් ජීවිතය තුළ අරගෙන තිබෙනවද කියලා. මා කියන්නේ ඔබ අර බමුණම තමයි. බමුණ දවස් 6ක් තිස්සේ මේ ගවය ටික හෙව්වි. ඔබ අවුරුදු දැන් ඔබේ වයස අනුව අවුරුදු 40ක් 50ක් 60ක් වෙන්න පුළුවන්. මේ අවුරුදු ගණනාවක් තිස්සේම එදා මෙදා තුර ඔබ හොයනවා ඒ මේ ලෝකයේ තුල තිබෙන්නා වූ වස්තු සම්පත. ඒ තාමත් ඒ සියලු දේවල් ලැබීමේ කෙලවරක් ඇත්තේ නැහැ. සියල්ලංගෙන් ඈත් වෙච්චි, ලෝකයෙන් ඈත් වෙච්චි, බැඳීම් වලින් ඈත් වෙච්චි කෙනෙක් ගසක් මුල ඉන්නකොට දැනෙන සහනය පුදුමාකාරයි. පින්වත්නි, බමුණ මේ විදිහට කල්පනා කරනවා. අනේ මගේ කුඹුර, මගේ ගොයම, තල ගොයම, තන වගාව එකක් දෙකක් ඉතුරු වෙන්න ඒ සියල්ලම නැති වෙලා ගියා. අනේ මේ බමුණට, මේ මහනට, මේ ශ්‍රමණියන් වහන්සේට එවැනි ප්‍රශ්නයක් නෑ නේද? ඇත්ත. බමුණ දැඩි වෙහෙසකර තත්ත්වයකට පත් වෙලා. ඒ දැඩි වෙහෙසකර තත්ත්වයකට පත් වෙලා කියලා කිව්වේ ඔහු තමන්ගේ ජීවිතයේ තුළ රස්සාවක් විදියට කරගත්ත දී තමන්ගේ ජීවිකා වෘත්තිය විදියට පවත්වාගෙන ගියපු භෝගයේ විනාශ තත්ත්වයකට පත් වෙලා. මෙවැනි භෝගයක් විනාශ තත්ත්වයකට පත් වෙනකොට මිනිස්සෙකුට ලොකු දුකක්, වේදනාවක්, කනගාටුවක් දැනෙනවා. ඔබ කියාවි සියල්ල විනාශ වුණු තැන මිනිස්සෙකුට සතුටින් ඉන්න පුළුවන් නම් ඒක කොහොමද වෙන්නේ කියලා. කෙනෙක් කියාවි අපි හරි හම්බ කරගත්ත දේවල්, ගොඩනගාගත්ත දේවල් යම් වෙලාවකදී යම් අවස්ථාවකදී නැති වෙනකොට, අහිමි වෙනකොට මිනිස්සෙකුට ඒක දරන්න පුළුවන්ද? එවැනි දරාගැනීමේ ශක්තියක් මිනිස්සෙකුට තියෙනවද? මිනිස්සු කොච්චර අසරණ තත්ත්වයකට පත් වෙනවද කියලා කෙනෙක් පෙරලා ප්‍රශ්න කරන්න පුළුවන්කමක් තිබෙනවා. ඔබ දන්නවා භාග්‍යතුන් වහන්සේ මේ බමුණගේ සිද්ධියටම හා සමාන විදියටම ඔබට මතක නම් කාම ජාතකී අපට දේශනා කොට වදාලා. කාම සූත්‍රය අපිට දේශනා කොට වදාලා. එක්තරා බමුණෙක්, ඒ බමුණා කුඹුර හාන තැනට භාග්‍යතුන් වහන්සේ වැඩම කළා. කුඹුරේ ලියදි සකස් කරන තැනට වැඩම කළා. දවසින් දවස මේ කුඹුරේ වැඩ කටයුතු සියල්ලක්ම සිද්ධ කරන විට උන්වහන්සේ ඒ ස්ථානෙට වැඩම කරලා බමුණාට තමන්ගේ ධර්ම සාකච්ඡාව, නියම සාකච්ඡාව පවත්වමින් යනවා. බමුණට ලොකු සතුටක් ඇති වුණා තමන්ගේ ජීවිතය තුළ. ඔහුට තමන්ගේ ජීවිතය තුළ ඇතිච්ච සතුට තමයි කුඹුර පෑදීගෙන එනකොට, කුඹුර පීදීගෙන එනකොට ඒක දකින්නකොට බමුණට ලොකු සතුටක් ඇති වුණා. ඒ තමයි තමන් වගා කරගත්ත දේ, හරි හම්බ කරගත්ත දේ කොච්චර ලස්සනට පිළිවෙලකට මේක තියෙනවාද. යම් ලෝකයේ තුල වස්තුවක් තිබෙන විට ප්‍රේමනාප විදියට තියෙන විදියට අපට ඒක ලොකු සතුටක් ගෙනත් දෙනවා. මා දන්නවා ඔබ ඔබේ ජීවිතය තුළ ඔබේ සිත සතුට කරන්න පුළුවන් වස්තුවක් ඔබ සන්තකව තියෙන විට කාමන් කාමීය මානස තස්ස චේතං සමිජ්ජති අද්ධාපීති මනෝ හෝති ලද්ධහ මච්චෝ යදිත්‍ති. පින්වත්නි, සිත සතුට කරන දෙයක් තමන්ගේ ජීවිතය තුළ තියෙනකොට, ප්‍රේමනාප දෙයක් තියෙනකොට, ඒ ප්‍රේමනාප දේ තුළ තමන්ට විශාල සතුටක් තමන්ගේ ජීවිතය තුළ දැනෙනවා.
යමක් අපේ සිත සතුට කරන්න පුළුවන් නම් අපේ ඉන්ද්‍රියන් පිනවන්නට පුළුවන්කමක් තිබෙනවා නම් ඒ සතුට කරන්න පුළුවන් ප්‍රියමනාපතාවක් ඇති කරන්න පුළුවන් වස්තු වලට තමයි අපේ සිත බැඳිලා යන්නේ. මෙය මිනිසියෙකුට පේනවා සතුටක් විදියට. එහෙත් එය සැබෑම සතුටක් බවට පත් වෙන්නේ නැහැ. ලෝකයේ මිනිස්සු සොයන්නෙම සතුට තියෙන දේවල්මයි. ප්‍රාර්ථනා කරන්නෙම සතුට තියෙන දේවල්මයි. අසතුටක් අප ප්‍රාර්ථනා කරන්නේ නැහැ. අසුබයක් අපි ප්‍රාර්ථනා කරන්නේ නැහැ. එනිසා බමුණට බොහෝම සතුටක් හිතේ දැනුණා. ගොයම පීගෙන එනකොට. ගොයම පීදීගෙන එනකොට ඇතිවෙන සතුට ඔහුට කියාගන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. ඔහුට තිබුණේ ඇතිවිච්චි හැඟීම තමයි මේ කුඹුර සකස් කරලා කපලා මේන් ලැබෙන්නා වූ අග්‍රඵලය මේ භාග්‍යතුන් වහන්සේට පූජා කිරීම. මිනිසුන්ගේ හරි අහිංසක ප්‍රාර්ථනාවක්. ඔබේ හරි ජීවිතයේ ඔවෙනි ඵලදාවක් ලැබෙනකොට ඔබත් ওই විදිහටම ප්‍රාර්ථනා කරනවා මගේ මේ කොටස ප්‍රථම කොටස මම භාග්‍යතුන් වහන්සේට පූජා කරන්න ඕනේ. ඒක අහිංසක ප්‍රාර්ථනාවක්. බොහෝ ප්‍රාර්ථනා මැද්දේ රාත්‍රී කාලයේ මිනිසු නිදා ගන්නවා. බමුණ නිදාගත්තා. ඔබ ජීවිතයේ තුල අප ජීවිතයේ තුල බොහෝ ප්‍රාර්ථනාවන් එක්ක අපි ජීවිතයේ අපි රාත්‍රී කාලේ නිින්දට යන්නේ. හෙට දවස ගැන, අනිද්දා දවස ගැන, ලබන අවුරුද්ද ගැන, තව අවුරුදු 5ක් 10කින් අප ගොඩනගන්න හිතාගෙන සිටින ලෝකයේ ගැන බොහෝ දේවල් ගැන හිතමින් කල්පනා කරමින් අපි අපේ ජීවිතේ ගත වීම සිදු වෙනවා. ඒක සාමාන්‍ය ස්වභාවයක්. ඒක මනුෂ්‍ය ස්වභාවයක්. ඉලක්කයක් තබාගත යුතුමයි. අපේ ඉලක්කයේ තබාගත යුතු වන්නේ ලැබෙන දේ පිළිගැනීමට මිසක්කා අප ප්‍රාර්ථනා කරන 100%ක්ම අපට ලැබී යයි කියලා කියන විශ්වාසය තුල නෙමෙයි. එදා රාත්‍රී කාලයේදී බොහෝම දහරානිපාත වර්ෂාවක් ලැබුණා. බමුණා කුඹුරට ගියා. කුඹුරේ මොනවත් නැහැ. දැඩි වේදනාවක්, චිත්ත වේදනාවක් ඇති වුණා. ඔබ දන්නවා අපට එහෙම ලොකු වේදනාවක් ඇති වෙනවා. වගාවක් සිද්ධ කළ මිනිස්සෙක් ඒ වගාව එක මොහොතකදී වනසතුන් විනාශ කළොත්, වැස්සකට අවුවකට අහු වෙලා විනාශ තත්ත්වයකටපත් වුණොත් ඇතිවෙන පීඩාකාරී ස්වභාවය තත්ත්වය දන්නේ එවැනි ප්‍රශ්නයකට ගැටලුවකට මුහුණ දුන්න කෙනෙක් මිසක්කා වෙනත් කෙනෙක් නෙවෙයි. කෙනෙකුට බොහොම ලේසියෙන් පහසුවෙන් කියන්න පුළුවන් ඕක අමතක කරලා දාන්න. අපි මොන හරි දෙයක් කරමු පුළුවන් කියන්න. ඒ ප්‍රශ්නයට ගැටලුවට මුහුණ දෙන්න කෙනා තමයි ඒ ප්‍රශ්නේ අමාරුකම බරපතලකම අත්දකින්නේ. අප දන්නවා මිනිස්සු තමන්ගේ ව්‍යාපාරයේ බිඳ වැටුණාට පස්සේ මානසික වශයෙන් විශාල ප්‍රපාතයකටද වැටෙනවා. තමන්ගේ වගාවන් විනාශ වුණාට පස්සේ තමන් අතිශය බරපතල ආකාරයකට ජීවිතේ කඩා වැටීමක් සිදු වෙනවා. ඒත් අපට අපේ ජීවිතේ ඒ කඩා වැටීමකින්ම වෙන ප්‍රශ්නකින්ම ආපස්සට දාන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ප්‍රඥාවන්ත මිනිසු කාලයට ඉඩ දීලා බොහෝ දේවල් මධ්‍යස්ථ ස්වරූපයකින් යුක්ත විවසා දරාගෙන ඒ බොහෝ දේවල් තමන්ගේ ජීවිතේ ගොඩනගා ගන්නවා. ඔව් පෙරටත් වඩා ශක්තිමත් විතර ජීවිතේ ගොඩනගා ගන්නවා. හේතුව මොකද? අප දැක්කා අත්දැකපු දේ තමයි කුඹුර පීදගෙන ආවා, බලාපොරොත්තු තියාගෙන හිටියා. එක රාත්‍රී කාලයක එක මොහොතකින් අවස්ථාවකින් සියල්ලම විනාශ තත්ත්වයකට පත් වෙනකොට මේ ඇතිවෙන ස්වභාවය ඇතිවෙන තත්ත්වය මිනිසෙක් අත්දැකපු දෙයක්. එයා දන්නවා ජීවිතේ මේ විදියයි කියලා. ජීවිතේ මෙවැනි විපත්තිකර තත්ත්වයන් නැති වෙන්න පුළුවන් යයි කියලා කියන එක ඔහු අත්දැකපු දෙයක්. ඒ නිසා සතුට ගෙනත් දෙනක දේවල් හැමදාමත් ලැබෙනකොට අපේ ජීවිතේ සතුටු තත්ත්වයක් ඇති වෙනවා. එසේ වුවත් ජීවිතේ යම් ආකාරයක තස්සචේ කාම යානස්ස ඡන්ද ජාතස්ස ජන්තුනෝ තේ කාමා පරිහායන්ති සල්ල විද්ධෝ රූපති. අපට අප ප්‍රාර්ථනා කරන දේ නොලැබෙන විට අපේ හිත පිනවන්න පුළුවන් දේවල් අපේ ජීවිතය තුළින් ක්‍රමයෙන් ඈත් වෙනකොට අපි පීඩාවකට පත් වෙනවා. අන්න ඔබ තේරුම් ගත යුතුම කාරණාව තමයි හිතේ සතුට ඇති කරන දේවල් ලෝකයේ තුල තියෙනකොට අපි සතුටු වෙනවා. ඒවම ප්‍රාර්ථනා කරනවා, බලාපොරොත්තු වෙනවා. එහෙත් අපේ හිත සතුටු කරන්න පුළුවන් දේවල් අපට නොලැබෙන විට
අපේ හිත සතුට කරන්න තියෙන දේවල් අපේ නැත් වෙලා යනකොට අපි වේදනාවකට පත් වෙලා මිලින තත්යකට පත් වෙලා අපේ සිත කිසියම් ආකාරයක පසුගාමී තත්යකට ගොඩනගෙනවා. පින්වත්නි, භාග්‍යතුන් වහන්සේගේ උතුම් දේශනාව ඔබට කොයිතරම්නම් මේ ජීවිතයට වටිනවාද? තථාගතයන් වහන්සේ මෙන්න මේ යථාර්ථය අවබෝධ කරගන්න කියලා කිව්වා. ලැබෙන විටත් නොලැබෙන විටත් මේ අවස්ථා දෙකේදීම පුජ්‍යලයකට මධ්‍යස්ථ ස්වරූපිකින් ජීවිතය ගත කරන්න පුළුවන් නම් ඔහු මේ ධර්මයේ තුල වඩාත් ශක්තිමත් වෙච්ච මිනිසෙක් බවට පත් වෙලා තිබෙනවා. බමුණා කල්පනා කළේ මගේ වගාව විනාශ තත්ත්වයකට පත් වුණා. ගණ්ඩ දෙයක් ඇත්තේ නැහැ. එහෙත් මේ ශ්‍රමණයන් වහන්සේට නම් එවැනි විපත්තියක් කරදරයක් ඇත්තේ නැහැ. ඔහු කල්පනා කරපු තවත් දෙයක් තිබුණා. මගේ කෝෂ්ඨාගාරය හිස් වෙලා රාත්‍රී කාලෙදී මට නිින්දක් නැහැ. තුච්ච කොට්ටස්මින් මූසිකා මීයන්ගෙන් මගේ කෝෂ්ඨාගාරය පිරීලා මීයන්ගෙන් පිරීලා හිස්සු කොටුවේහි මීයෝ එහෙට මෙහෙට ගමන් කරන විට ඇත්ත වශයෙන්ම ඒක ලොකු පීඩාවක්. හිස්විත්ති ගබඩාවක් තිබෙනකොට ඒක තමන්ට ලොකු පීඩාවක්. මා ඔබට කිව්වොත් ඔබේ හිස්විච්චි පොකැට්ටුව ඔබට සල්ලි නැති වෙනකොට ලොකු වේදනාවක් කනගාටුවක් දැනෙනව නේද? ලෝකේ මිනිස්සෙකුට ජීවත් වෙන්න මුදලක් නැති වෙනකොට තමන්ගේ පොකැට්ටුවේ තමන්ගේ ගිණුමේ මුදලක් නැති වෙනකොට අපි හරි අසරණ තත්යකටපත් වෙනවා. හරි පීඩාවකටපත් වෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. හිස්විච්ච පොකැට්ටුවක් අරගෙන මිනිස්සු ඒ හිස්විච්ච පොකැට්ටුවේ දිහා බලාගෙන ඌලන අවස්ථා තියෙනවා. සමහර පිරිස පොකැට්ටුව පිරීලා යයි කියන්නට යම් යම් කඩදාසි සහ නොයිකුත් දේවල් දාගෙන තමන්ගේ සාක් විදාගෙන සිටිනවා. අපට පේන්නේ යට බොහොම සල්ලි තියෙනවා කියලා. බැලූ බැල්මටම එහි සතයක්වත් ඇත්තේ නැහැ. හිස්සිච්ච පොකැට්ටුවක් තමන් දාගෙන ලෝකෙට පෙන්නනවා. ඒ පොකැට්ටුව අරින හැම වෙලාවක් තුලදීම තමන්ගේ බඩපපුව හොස් ගාලා යනවා. තමන්ගේ දරුවෙක් කවුරු හරි කෙනෙක් බිරිඳ හෝ ස්වාමියා හෝ කිසියම් දෙයක් ඉල්ලනකොට ඒ දේවල් අපිට ලබා දෙන්න බැරි වෙනකොට අපේ හිත පිච්චිලා යනවා. දරුවෙක් කෑම වේලක් ඉල්ලනකොට ඌ ආසා කරන සෙල්ලම් භාණ්ඩයක් ඉල්ලනකොට මොන හරි දේවල් ඉල්ලනකොට අපේ පොකට්ටුව හිස් වෙලා තියෙනකොට අපිට බොහොම වේදනාවක් අපේ ජීවිතය තුළ ඇති වෙනවා. පාබට සඳහන් කරන්නේ ඔබේ ජීවිතයේ ඕන තරම් මේ අත්දැකීම විඳලා ඇති. ඔබ දන්නවද මේ ජීවිතයේ එතකොට මේ විඳීම කොච්චරද කියලා? ඔබ හිතන්නේ ඔබට විතරයි ඔබේ අටකොටුව පරිහානිට තත්ත්වයට පත් වෙලා මේ පීඩාවෙන් ඔබ දුක් විඳින්නේ කියලා. පින්වත්නි, සල්ලි භාගයේ නැති ඔබ යම් වෙලාවකදී ඔබේ හිස්විච්ච පොකට්ටුව දිහා බලාගෙන හිස්විච්ච account එක දිහා බලාගෙන ඔබ හොල්ල වේදනාවෙන් විඳ ඔබ ඉන්නකොට සල්ලි කෝටි ගණන් බිලියන ගණන් තමන්ගේ පොත්පත්වල දාගෙන තමන්ගේ බහුභෝග සැප සම්පත් දාගෙන ජීවත් වෙන මිනිස්සුත් ඔබට වඩා සමහර වෙලාවට හොල්ල වේදනාවෙන් තමන්ගේ ජීවිතය ගත කරනවා. සල්ලි තිබුණායයි කියලා හෝ සල්ලි නොතිබුණායයි කියලා මිනිසුන්ට ඇතිවෙන්නා වූ වේදනාව දුක කියලා කියන එක මේක වෙනසක් ඇත්තේ නැහැ. ඒ නිසා ඔබට සමහර වෙලාවට මොනවත් නැති වෙලා තියෙනකොට ඔබට බොහොම නිදහසේ ඔබේ ජීවිතය ගත කරන්න පුළුවන්. ඔබට බොහොම නිදහසක් තිබෙනවා. එසේ වුවත් සල්ලි මිල මුදල් බොහෝ ගණනක් තියෙන මිනිසුන්ට තමන්ගේ ජීවිතය පිළිබඳ ලොකු බයක් සැකක් ඇති වෙලා තිබෙනවා. ජීවත් වීමේ බයක් තිබෙනවා. ආරක්ෂා කරගැනීමේ බයක් තිබෙනවා. ඒ නිසා සල්ලි නැති මිනිසු හූල්ලනකොට සල්ලි තියෙන මිනිසුත් තියෙන දේවල් ආරක්ෂා කරගන්නට අරට වඩා ලොකු වේදනාවක් ජීවිතය තුළ විඳිනවා. මේ සල්ලි තිබෙන අයටත් නොතිබෙන අයටත් එක හා සමාන විදියට දැනෙනවා. හිස්සිච්චි පොකැට්ටුව හිස්සිච්චි ගිනුම කියලා කියන්නේ අපට මහ දුකක්ම තමයි. බමුණාගේ අටකුටුව සම්පූර්ණයෙන් හිස් වෙලා ගිහිල්ලා. හැමතැනම මීයෝ එහෙට මෙහෙට ලගිනවා. රාත්‍රී කාලයේ නිින්දක් ඇත්තේ නැහැ. මොකද හේතුව හිස්විච්චි කොටුවේ අටකොටුවේහි මීයෝ සෙල්ලම් කරනවා. තියෙන දේවල් සියල්ලම කාලා බිල විනාශ කරලා දාලා තියෙනවා. මුළු රාත්‍රියක් පුරාවටම බමුණට නිදාගන්න වෙලා තිබුණේ
නින්දක් නැතුව නොනින්දත් අතර ඔහුගේ ජීවිතය ගත වෙනවා. ඒ විතරක් නෙමේ මේ දේශනාවේදී පැහැදිලි කරනවා බවුණ කල්පනා කරනවා නේ මගේ හිස්විච්චි එකවුන්ට් එක වගේ හිස්විච්චි කොටුව අටකොටුව දිහා බලාගෙන මම වද වේදනා වින්දා. තාමත් මම මේ වද වේදනා විඳිනවා. එහෙත් මේ ශ්‍රමණයන් වහන්සේට නම් එහෙම ප්‍රශ්නයක් ඇත්තේ නැහැ. මට වඩා බොහොම ප්‍රේමනාප ස්වරූපයකින් මට වඩා බොහොම සමාධිසිතකින් යුක්ත වූ ජීවිතය ගත කරනවා. ඔහු තවදුරටත් කල්පනා කරනවා අනේ මගේ මේ 7 මාසයක් පමණ තිස්සේ මම පාවිච්චි කරන මේ ඇතිරිල්ල තන ඇතිරිල්ල මේක දැන් දි รา පත් වෙලා ගිහිල්ලා. ඔහු නිදාගත්ත තැන දි รา පත් වෙලා ගිහිල්ලා. ඒ විතරක්ම නෙමෙයි කුරුමී සත්තු බෝ වෙලා. ඔහුට සෝයහනක් තිබුණේ නැහැ. සෝයහනක් තිබුණේ නැහැ. ඔබ සිතාවි මිනිස්සුෙකුට සෝයහනක් තියෙන විට සෝනින්දක් තියෙනවා යයි කියලා. නමුත් ඒකත් තර්කයක් නෙමෙයි. ඊ타මත්ම හොඳට සුඛෝපභෝගී විදියට සෝයහනක් සකස් කරගෙන සෝපහසින් ජීවත් වෙන මිනිසුන්ටත් ඒ සෝයහනේහි ඔහුට නින්දක් ඇත්තේ නැහැ. සෝනින්දක් ඇත්තේ නැහැ. හේතුව මොකද? ජීවිතේ ප්‍රශ්නයක් ගැටලුවක් ආවට පස්සේ ඔහුට සෝයහනේ හිටියත් තන ඇතිරිල්ලක හිටියත් තමන්ට විඳින වේදනාව තමන්ගේ ජීවිතය තුළ තමන්ට විඳින්න අවශ්‍ය වෙනවා. කෙනෙක් හිතන්න පුළුවන් තන ඇතිරිල්ලක දි รา පත් වෙච්ච පැදුරක නිදා ගන්නකොට මට සෝයහනාවක් තිබුණා නම් කොච්චර හොඳයිද? මීට වඩා හොඳට නිින්ද යනවා නේද කියලා. ඔබේ නිින්ද තීරණය කරන්නේ සෝයහනටත් වඩා ඔබේ මනස. ඔබේ මනස ඔබ නිදහස් නම්, ඔබේ මනස ප්‍රශ්න ගැටලුලින් තොර නම්, ඔබේ මනස සූදානම් නම් ලෝකයේ තුල බොහෝ දේවල් දරා ගැනීමේ ශක්තිය තමන්ගේ ජීවිතය තුළ තිබෙනවා නම් ඔබට සෝයහන ඔබ ඉන්න තැනමයි. ඔබ ජීවත් වෙන පරිසරයමයි ඔබට සෝයහන. ඔබේ නිවසමයි ඔබට සෝයහන. ඔබ ජීවත් වෙන ඔබේ නිවස දිව්‍ය ලෝකයක් කරගන්නේද අපායක් කරගන්නේද කියන එක තීරණය කරන්නේ ඔබමයි. ඔබමයි මේ ලෝකයේ තුල නිර්මාණය කරන්නේ. මේ ලෝකය වෙන කිසිවෙක් නිර්මාණය කරන දෙයක් නෙවෙයි. මේ ලෝකයේ නිර්මාණය කරන්නේ ඔබමයි. ඔබේ නිවස හෝ ඔබේ ජීවිතය හෝ ලෝකය හෝ දිව්‍ය ලෝකයක්ද අපායක්ද කියන එක තීරණය කරන්නේ ඔබමයි. ඒ නිසා බමුණා හිතන්නේ කල්පනා කරන්නේ මම කොච්චර අමාරුවෙන්ද මගේ තන ඇතුළට නිදාගන්නේ. කුරුමී සත්තු අද කාලේ හැටට කිව්වොත් එහෙම නොයේ කාකාරෙහි කුරුමී සතුන් අපි දන්න ඔය මකුණන් වගේ සත්තු සාමාන්‍ය රෝහල් වල ඒ ඇඳන් වල තට්ටු පිටින් සිටිනවා. මිනිස්සු ලෙඩ හැදිලා රෝහල් ගත වුණත් ඔවුන්ට සෝයහනක් සෝනින්දක් ඇත්තේ නැහැ එක්තරා ආකාරයකට. ඒක පීඩාකාරී තත්ත්වයක්. බමුණට රාත්‍රී කාලයේදී නින්දක් ඇත්තේම නැහැ. ඒ නිසා තමන්ගේ ජීවිතයේහි විශාල වේදනාවක් කනගාටුවක් තියෙනවා. මෙයා කල්පනා කරන්නේ අනේ එවැනි ස්වභාවයක් එවැනි තත්ත්වයක් මේ ශ්‍රමණයන් වහන්සේගේ ජීවිතය තුළ නම් දකින්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඒ විතරක්ම නෙමෙයි මෙයා තමන්ගේ දරු පවුල ගැන හිතනවා කල්පනා කරනවා. බොහෝ මිනිස්සු තමන්ගේ ජීවිතය තුළ දරුවෝ 5-6 දෙනෙක් 7 දෙනෙක් ඉන්නකොට ඒක විශාල සම්පතක් බවට පත් වෙනවා. දරු සම්පත කියලා කියන එක තමන්ට ලොකු ශක්තියක් තමන්ගේ ජීවිතේට. වැඩිපුර ප්‍රමාණයක් දරුවෝ ඉන්නකොට ඒ දරුවෝ ඉන් එක කෙනෙකුගේ ජීවිතයේහි විශාල ශක්තියක් බවට පත් වෙන්න පුළුවන්. එසේ වුවත් යම් විදියකින් යම් අවස්ථාවකදී දරුවෝ 7-8 දෙනෙක් ඉන්නවා ඒත් ජීවත් වෙන්න යමක් නැත්තම් මිනිසුන්ට බොහෝ සෙයින් තමන්ගේ ජීවිතයේහි විවිධ අරගල කරන්න සිදු වෙනවා. ඒක මිනිසියෙකුට පීඩාවක් බවට පත් වෙනවා. ඔහු කල්පනා කරනවා බමුණා තමන්ගේ දූ දරුවන් විශේෂයෙන් දියණිවරුන් වැන්දිපු දියණිවරුන් 7 දෙනෙක් සිටිනවා. සමහර වෙලාවට ඔවුන්ගේ ස්වාම පුරුෂයන් අහිමිච්ච අය වැන්දපු දරුවන් 7 දෙනෙක් ගැහණු දරුවන් 7 දෙනෙක් මේ විදියට මේ තමන්ගේ දරුවන් දීගතලා දෙන්න බැරුව ගියක් ඇතුලේ කොටු වෙනකොට රස්සාවකුත් නැති වෙනකොට ඒක ලොකු පීඩාවක්. අප දන්නවා ලංකාවේහි 4 දිබ්බාගෙම ගත්තට පස්සේ ජීවත් වෙන්න ක්‍රමයක් නැතුව තමන්ගේ දරු මල්ලොත් එක්ක අතරමං වන පිරිස. තාත්තලා ලොකු වේදනාවකට පත් වෙනවා. අම්මලා ලොකු වේදනාවකට පත් වෙනවා. තමන්ගේ දරුවන් විවාහ කරලා දෙන්න බැරුව
දායාද දෙන්න බැරුව එපමණක්ම නෙමෙයි ඔවුන්ට රස්සාවල් නැතුව ඉගෙනගෙනත් රස්සාවල් නැතුව තමන්ගේ ජීවිතය තුළ මේ දැඩි පීඩාකාරී තත්ත්වයකට මිනිසෙක් පත්වන අවස්ථා තිබෙනවා. පින්වත්නි, එවැනි අවස්ථාවකදී අප ජීවිතය තුළ දැකිය යුතු කාරණාවක් තිබෙනවා. ලෝකයේ තුළ දැකිය යුතු කාරණාවක් තිබෙනවා. කෙනෙකුට මෙවැනි ප්‍රශ්නයක් ගැටලුවක් ඇති වෙනකොට ඔබට දැනෙන්නේ, ඔබට සිතෙන්නේ මේ ප්‍රශ්නයේ ගැටලුව මට විතරමයි තිබෙන්නේ කියලා. නැහැ පින්වත්නි. ලෝකයේ මේ ප්‍රශ්නයේ ගැටලුව ඔබට පමණක්ම නෙමෙයි. සෑම ප්‍රශ්නයක්ම ඔබ අන් අය දිහත් බලන්න. මේ ප්‍රශ්නේ මට විතරක්ම නෙමෙයි. සතිපට්ඨාන දේශනාවේදී සඳහන් කළේ අජත්තං තමන්ගේ දිහත් බලන්න, බහිද්දාවා බාහිර ලෝකයේ දිහත් බලන්න. මේ හුස්ම පොද වැටෙන එක ඉහළට පහළට අනේකත් තමන්ගේ කය දිහා බලන ස්වරූපයකින්ම බාහිර ලෝකයේ තුලත් ඒ ස්වභාවයේ තත්ත්වයම තියෙනවා. ප්‍රශ්නයක් ගැටලුවකදී ඒ ප්‍රශ්නේ අපි කොහොමද ග්‍රහණය කරගන්නේ? අපි කොහොමද බලන්නේ? අපි කොහොමද ලියාගන්නේ? මේ කියන ක්‍රමීය තුල තමයි Tamanට විසඳුමක් තිබෙන්නේ. ප්‍රශ්නයක් ගැටලුවක් තියෙන එක ඔබට පමණක්ම නෙමෙයි. ඔබ හිතනවා නම් මේ ලෝකයේ තුල එකම ප්‍රශ්නය තියෙන කෙනා මමයයි කියලා, එය විශාල මුසාවක් බවට පත් වෙනවා. පින්වත්නි, බමුණා කල්පනා කළේ මට දරුවෝ හිටියා. මේ දරුවෝ දෙන්න බැරුව ඉන්නවා. උඹ ලොකු පීඩාවකට පත් වෙලා. එහෙත් මේ ශ්‍රමණයන් වහන්සේ මෙවැනි ප්‍රශ්නයක් ගැටලුවක් කිසිම දෙයක් ඇත්තේ නැහැ. ඒ විතරක්ම නෙවෙයි, රාත්‍රී කාලේදී මට නිින්දක් ඇත්තේ නැහැ. මේ නිින්ද උදේ පාන්දරයි මට මගේ ජීවිතේට ලැබෙන්නේ. මිනිස්සු රාත්‍රී කාලේදී නිින්දක් නැතුව බොහෝ වෙහෙස මහන්සියට පත් වෙලා සමහර වෙලාවට අතිශය වේදනාවට පත් වෙලා පාන්දර යාමේ නිින්දා ගන්නවා. බවුනට නිින්ද තිබුණේ සමහර දවස්වලට එවැනි ස්වභාවයක්. එහෙම වුණත් සොත්තං පහදෙන බෝධීති තේනායන් සමනෝසුකි. මගේ බැමිණිය, මගේ බිරිඳ ඈමා නිදාගත්තට පස්සේ හොඳට නිින්ද යාගෙන එනකොට උදේ පාන්දරින්ම ඇවිල්ලා කකුලෙන් ගහලා තමයි මට අවදි කරන්නේ. වදන්නවා සමහර මිනිසුන්ට සමහර ගෙවල් වල නිදාගත්තට පස්සේ එළි වැටෙනකොට ඇවිල්ලා සමහරලාට අතින් පයින් ගහලා තමයි ඇහැරවන්නේ. නැගිටින්න කියලා කියනවා. හොයාගන්න යන්නේ නැද්ද? කණ්ඩ යන්නේ නැද්ද? රස්සාවට යන්නේ නැද්ද? මේ ආදි වශයෙන් බොහෝ දේවල් ආඩපාඩ තබමින් තමයි යම් යම් දේවල් සිදු කරන්නේ. පින්වත්නි, බමුණ උදේ එළි වැටෙනකම්ම තමන්ගේ ජීවිතය තුළ මේ වේදනාවන් විඳමින් ප්‍රශ්න ගැටලුව එක්ක තමන්ගේ ජීවිතය ගත කරනවා. උදේ පාන්දරින් හොඳට නිින්ද යාගෙන ඉන්න වෙලාවට තමන්ගේ බිරිඳ ඇවිල්ලා පයින් ගහලා තමයි ඔහුව කූද්දන්නේ. ඔහු හිතනවා මේක මහ දුකක්. ඔහු මේ දුකක්. ඔහුගේ ජීවිතේ ප්‍රශ්න වැලකින් ගෙතිලා තිබෙන්නේ. ප්‍රශ්න රාශියක් සිද්ධ වෙලා තිබෙනවා. ඒ නිසා දැඩි වේදනාවට පත් වෙනවා. අනිත් පැත්තෙන් බලනකොට ඇතැම් කාන්තාවන්ගේ දැඩි පීඩාවට පත්විච්චි පිරිමි පරම්පරාවක් අපට මෙතනදී කියවෙනවා එක පැත්තකින්. කාන්තාවක් වුණාම, ස්වාමී දියණියක් වුණාම තමන්ගේ ස්වාමි පුරුෂයාට ආදරෙන් සෙනෙහසින් ලිංගතව කතා කරන්න අවශ්‍ය වෙනවා. එහෙත් උදෙත් දවාලිත් රාත්‍රිත් තමන්ගේ ස්වාමි පුරුෂයාට යක්ෂණියක් වගේ කඩාගෙන පනින කාන්තාවන්ට තමන්ගේ ස්වාමි පුරුෂයාගේ ජීවිත අභ්‍යන්තරය උට දකින්න ලැබෙන්නේ නැහැ. බොහෝ පුරුෂයන්, බොහෝ මිනිසුන් වැරදි කාම සේවනයේට වෙනත් අයගේ ආදරේ ලිංගතකම සොයාගෙන යන්නෙත් බොහෝ වෙලාවට ඇතැම් කාන්තාවන්ගේ ජීවිතය තුළ තිබෙන්නා වූ තාමත්ම දුර්ගුණ නිසා. එහෙත් බහුතර ධර්මානුකූලව ජීවිතය ගත කරන බොහෝ කුල කාන්තාවන් තමන්ගේ ස්වාමි පුරුෂයාට ආදරෙන් සෙනෙහසින් ලිංගතව කතා කරනවා. දුකේදිත් සැපේදිත් ඒ විදිහටම කටයුතු කරනවා. පුරුෂයෙක් වුණත් සාම්පුරුෂයෙක් වුණත් තමන්ගේ බිරිඳට ආදරෙන් සෙනෙහසින් ලිංගතව කතා කරනකොට ඒ අවබෝධය තමන්ගේ ජීවිතය තුළ ඇති කරගන්නකොට ඔහුන්ට තමන් ජීවත් වෙන නිවස, තමන් ජීවත් වෙන පරිසරය, තමන් ජීවත් වෙන පැල තමන්ට දිව්‍ය ලෝකයක් බවට පත් කරගන්න පුළුවන්. පින්වත්නි, බමුණා ඒ විදිහට කල්පනා කරනවා මේ ශ්‍රමණයන් වහන්සේට නම් එහෙම ප්‍රශ්නයක් ගැටුවක් ඇත්තේ නැහැ. ඔහු මේ ගසමුල බොහොම සුවසේ ජීවත් වෙනවා. මට එහෙම සුවයක් ඇත්තේ නැහැ. ඔහු කල්පනා කරන තවත් කාරණාවක් තිබෙනවා. නහිනෝනි මස්ස සමනස්ස පච්චු සම්මි ඉනායිකා දේත දේතාති චෝදෙන්ති තේනායන් සමනසුකීති.
මිනිස්සුෙකුට ණය ගන්නවයයි කියලා කියන එක තමන්ගේ ජීවිතයට සැපයකට හේතු වන කාරණාවක් නෙමෙයි. ලෝකයේ තුල ජීවත් වෙන බොහෝ මිනිස්සු තමන්ගේ ජීවිතය ව්‍යාපාර සාහනිකුත් බොහෝ දේවල් යාන වාහන ලබාගන්නේ ණය වෙලා. බැංකුවලට ණය වෙනවා. මිනිස්සු තමන්ගේ ජීවිතයට ණය වීම කියන එක සිදු කළ යුතු වන්නේ තමන්ට දරා ගන්න පුළුවන් ප්‍රමාණයක් තුල. මේ ණය මම කොහොමද ගෙවා ගන්නේ කියන එක හිතන්න ඕන, කල්පනා කරන්න ඕනේ. යම් තැනකින් තමන්ට නිකන් ලැබෙනවා නම් ණයට අපි මිනිස්සු හැම කෙනෙක්ම සූදානම් වෙලා සිටිනවා අනේ ඒ ණය ලබා ගන්නට. මේ ණය ලබාගෙන අපේ ජීවිතය අවුල් සහගත තත්ත්වයකට පත් වෙනවා. නමුත් අපි මිනිස්සු කල්පනා කරන්න ඕන ණයක් ගන්නකොට මේ ණය ගෙවා ගන්නේ කොහොමද කියලා. ඒ මාර්ගයේ Tamanගේ ජීවිතය තුළ තිබෙනවා නම් අපේ ව්‍යාපාර හෝ අනිකුත් බොහෝ දේවල් කරගන්න පුළුවන්. එහෙත් ණය අරගෙන ඒ ලබාගත් ණය මිනිසෙකින් තවත් කෙනෙකුගේ මුදල් ගන්නකොට ලබා ගන්න වෙලාවෙදී පමණක් අපි වැඳ වැටිලා ණය ලබා ගැනීම සිද්ධ කරනවා. එහෙත් ඒ මුදල පසු වෙලාවක ඉල්ලන්න ගියපුවාම ඔබට දසාතේ වද වේදනාවන්ට පත් වෙන්න පුළුවන්. මා හිතනවා මේ ධර්මයේ ශ්‍රවණය කරන බොහෝ දෙනෙක් Tamanගේ ජීවිතේ ඔය අත්දැකීම ඔබට ජීවිතය තුළ විඳවලා ඇති. පින්වත්නි, මේ බමුණ ණය අරන් තියෙනවා. ජීවත් වීම සඳහා ණය අරන් තියෙනවා. වගාවන් සඳහා ණය අරන් තියෙනවා. දරුවන්ගේ කටයුතු සඳහා ඔහු ණය අරන් තියෙනවා. බොහෝ කාලයක් ණය අරගෙන පීඩාවට පත්විච්ච මොහොත වගාව පාළු වෙලා ගෙවා ගන්න ක්‍රමයක් ඇත්තේ නැහැ. ගව සම්පතත් අහිමි වෙලා උදේ පාන්දරින්ම නැගිටිනකොටම ගේ වට කරගෙන මිනිස්සු ණය දීපන් කියලා කියනවා. ඔබ දන්නවා සමහර ඇත්තන්ට සාල ප්‍රමාණයක් මුදල් බැංකුවලින් ලබාගත් අයට උදේ 8-9 වෙනකොට දුරකථන පණිවිඩ දෙනවා. බැංකුවෙන් මතක් කරනවාද සල්ලි දාන්න තියෙනවා කියලා. අපට අපේ ජීවිතය තුළ උදේ ජීවිතේ ආරම්භ කරන්නෙම යම් ආකාරයක පීඩාකාරී ස්වභාවකින් යුක්තව. මා ඔබට සඳහන් කරන්නේ ඔබ ව්‍යාපාරයක් කරන කෙනෙක් නම්, සාමාන්‍ය ජීවිතයක් ගත කරන කෙනෙක් නම් අප දැනගත යුතුම කාරණාව තමයි අපට උහුලාගෙන යන්න පුළුවන් ආකාරයකට, උහුලාගෙන යන්න පුළුවන් ප්‍රමාණයකට අපේ ජීවිතේට අපි ණය ලබා ගැනීම සිදු කළ යුතු වෙනවා. කෙනෙක් කියන්න පුළුවන් ණය ගන්න නැතුව ඉන්න පුළුවන් නම් කොච්චර හොඳයිද කියලා. ඇත්ත වශයෙන්ම ණයක් නොවි ජීවත් වෙන්න පුළුවන් නම් හරි වටිනවා. යා නිදහස්. Taman මෙරුණායයි කියලා Tamanගේ දරු පරම්පරාවට ඒ ණය ගෙවන්න සිදුවන්නේ නැහැ. සමහර පුච්චලයන්, සමහර තාත්තලා, පියවරු Tamanට දරන්න බැරි තරම් ණය ලබාගෙන ඔවුන් ඒ රෝගී තත්ත්වෙම Tamanගේ පීඩාවට පත් වෙලා මරණයට පත් වෙනවා. එහෙත් ඒ ණය ගෙවන්නට Tamanගේ දරුවන්ට හැකියාවක් ඇත්තේ නැහැ. සමහර වෙලාවට අම්මලා තාත්තලා මැරුණට පස්සේ ඒ බර වේදනාව කියලා කියන එක උහුලන්ට වෙන්නේ දරුවන්ට. ජීවිතේ පිළිබඳව හරි අවබෝධයක් තියෙන කෙනෙක් තරඟකාරී විදිහට ලෝකයේ තුල දුවන්නේ නැතුව Tamanට යැපෙන දෙයකින් ලැබෙන දෙයකින් යැපිලා සැහැල්ලු ජීවිතයකට, ධර්මයට හුරු වෙච්ච ජීවිතයකට ඒ අනවශ්‍ය පීඩාකාරී තත්ත්වයේ ජීවිතය තුළ ඇත්තේ නැහැ. ඒ නිසා බමුණ කල්පනා කරන්නේම මේ ගසමුල සිටින ශ්‍රමණයන් වහන්සේ මොන තරම්නම් සතුටින් Tamanගේ ජීවිතය ගත වෙනවද? මොන තරම්නම් සමාධියකින් යුක්තව ජීවිතය ගත කරනවද? ඇයි මට එවැනි සමාධියක් මගේ ජීවිතය තුළ නැත්තේ? පින්වත්නි, භාග්‍යතුන් වහන්සේ මේ බමුණගේ මේ සිතන සිතුවිලි හැම දෙයක්ම උන්වහන්සේට පේනවා. තථාගතයන් වහන්සේ මේ එකින් එක පැහැදිලි කිරීමක් කරනවා. බමුණ, ඔබට තියෙන ප්‍රශ්න කිසිවක් මගේ ජීවිතය තුළ ඇත්තේ නැහැ. ඔබට තිබෙන කිසිම ගැටලුවක් මගේ ජීවිතය තුළ ඇත්තේ නැහැ. මට අටකොටු වල මගේ මීයෝ නැහැ. මගේ account එක හිස් වෙලා නැහැ. ඒ වගේම මම නිදාගන්න තැන ප්‍රශ්නයක් නෙමෙයි. මට ණයකාරයෝ ඇත්තේ නැහැ. බලන්නකො කොච්චර වටිනවද කියලා. බමුණගේ ජීවිතේම නේද ඔබේ ජීවිතය. බමුණට තිබුණට ප්‍රශ්න වලට වඩා ඔබට ඔබේ ජීවිතය තුළ ප්‍රශ්න ගැටලු තියෙනවා නේද? පින්වත්නි, බමුණ මේ කාරණාවන් එකින් එක හොඳට තේරුම් ගන්නවා. ධර්මයේ තේරුම් ගන්නවයි කියලා කියන්නේ සඳහන් කරන්නේ ඒකයි. බමුණ තේරුම් ගන්න කාරණාව තමයි මේ ගත කරන ජීවිතය සැබෑ ලෙසම යහපත් වූ ජීවිතයක් නෙමෙයි.
මේ ගත කරන ජීවිතයේ සැබෑම සැනසීමක් තිබෙන ජීවිතයක් නෙමෙයි. ඒ නිසා ඔහු සියලු දේ අත්හැරලා භාග්‍යතුන් වහන්සේ ඉදිරියේදී තමන්ගේ ජීවිතය සුවපත් කරගන්නවා. තමන්ගේ සංසාර විමුක්තිය ළඟා කර ගැනීමට අවශ්‍ය කරන ජීවිත මඟ තමන්ගේ ජීවිතය තුළ ගොඩනගාම සිද්ධ කරනවා. පින්වත්නි, මේ උතුම් ධර්මය ඔබට දේශනා කිරීම මගින්ම අප පැහැදිලි කරලා දෙන්නෙත් මේ තමයි ලෝකයේ තුළ තියෙන ස්වභාවයේ තත්ත්වය. ඔබට පේනවා ඇති ලෝකයේ එදත් හිටපු මිනිසුන්ට මේ ප්‍රශ්නයේ ගැටලුව මේ ආකාරයෙන්ම විඳින්න අත්දකින්න සිද්ධ වුණා. මේට අවුරුදු 2500කට ඉස්සෙල්ලා ඉදී සිද්ධ වුණා. අදටත් මේ ප්‍රශ්නය ඒ විදිහටම අපේ ජීවිතය තුළ වෙලාගෙන පවතිනවා. මේ ප්‍රශ්නය හෙටත් තිබෙනවා. තව අවුරුදු 100 ගණනක් යන විටත් මේ ප්‍රශ්නය බමුණගේ ප්‍රශ්නම අපේ ජීවිතයේ ප්‍රශ්න බඩවපත් වෙලා තිබෙනවා. මේක තමයි සංසාරයේ ස්වභාවය. මේක තමයි සසර ගමන කියලා කියන්නේ. උපන් සත්වයා ජාති ජරා ව්‍යාධි මරණ වලට පත් වෙලා දුක්ඛ දෝමනස්සයට පත් වෙලා හැමදාමත් ඇලීමත් ගැටීමත් එක්ක අපේ ජීවිතේ ගත වෙනවා. ඇලීමත් ගැටීමත් අපේ ජීවිතේ මුළු ජීවිත පුරාවම වෙලාගෙන පවතිනවා. නිදහස් වෙච්චි මනසක්, නිදහස් වෙච්චි සංසුන් සිතක් හොයාගෙන යන මිනිස්සෙකුට සංසාර විමුක්තිය ළඟා කරගන්න පුළුවන්. උත්හාන වීරිය ඇති කරගත්ත කෙනෙකුට, සතර සම්‍යක් ප්‍රධාන වීරිය ඇති කරගත්ත කෙනෙකුට, සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම තමන්ගේ ජීවිතය තුළ පුහුණු කරගත්ත කෙනෙකුට සීලයත් සමාධියත් ප්‍රඥාව තුළින් ලෝකයේ දකින්න පුළුවන්, නිදහස් වෙච්ච තැනක් හොයාගන්න පුළුවන්. මාවට මේ රාත්‍රී කාලයේදී මේ උතුම් දේශනාව මගින් ආරාධනා කර සිටින්නෙත් මෙන්න මේ ජීවිත අවබෝධයේ යථාර්ථයේ තේරුම් ගන්නට ප්‍රශ්නේ ගැටලුව ඔබට පමණක්ම නෙමෙයි, මුළු මහත් ලෝකෙම තියෙන ප්‍රශ්නයක් ගැටලුවක්. මේට මධ්‍යස්ථ සිතකේ යුක්තව අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය මත හිතන්න කල්පනා කරන්න හැකියාවක් තිබුණොත් අපේ ජීවිතේ කලබල නොවි ජීවිතේ ගත කරන්න පුළුවන්. ඔබ සියලු දෙනාටම මේ උතුම් දේශනාව ජීවිතේ ප්‍රඥා අවබෝධය පිණිසම හේතු වේවායි කියලා අද මේ උතුම් පුරපසළොස්වක පොහොය දවසේදී අපි ප්‍රාර්ථනා කරන්න කැමැතියි. අද මේ උතුම් දේශනාව සඳහා තමන්ගේ පින්වන්ත දායකත්වය ලබා දුන්නා වැල්ලවත්ත ගාලුපාරේ නම්බර 486 සුරණි මෛත්‍රී රත්න පින්වත් මැතිණිය විසින් මේ උතුම් දේශනාවට දායකත්වය දැරීම තුළින් බලාපොරොත්තු වෙනවා සුරණී කාන්ති ජයලත් මෛත්‍රී රත්න යන අයගේ පියා ඊබී මෛත්‍රී රත්න, මව විමලාවති මෛත්‍රී රත්න එමලින් ඇතුළු පවුලට සම්බන්ධ වන සියලු දෙනාටම පින් අනුමෝදන් කරන්නට, ඒ වගේම හිත මිත්‍රාදීන්ට, මව් පාර්ශවයේ මළගිය ඥාති සමූහයටත්, දේශක ස්වාමින් වහන්සේටත්, නෙත් කාර්ය මණ්ඩලය සහ ධර්මයේ ශ්‍රවණය කරපු සියලු දෙනාටමත් මේ උතුම් පින ජීවිතයට ආශිර්වාදයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද මේ උතුම් දේශනාවට දායකත්වයේ දරපු පින්වත් ඔබතුමියගේ පරම්පරානුගත මේ ගිහිලා ඉන සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා. මේ උතුම් ධර්මයේ ශ්‍රවණය කරපු රටවාසී ලෝකවාසී ඔබගේ පවුල්වල මේ ගිහිලා ඉන සියලු දෙනාට පින් අනුමෝදන් වේවා. මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයට අපරිමිත මෙහෙවරක් ලබපත් වදාළ නාවිනී ආර්ය ධම්ම ස්වාමීන් වහන්සේ, කටුකුරුඳ ඥානানন্দ ස්වාමීන් වහන්සේ, ඒ වගේම රේණුකාණී චන්දිමල ස්වාමීන් වහන්සේ, බලංගොඩ ආනන්ද මෛත්‍රී ස්වාමීන් වහන්සේ ඇතුළු කොට ඇති උත්තම ගණයේ උතුමන් වහන්සේලාට පින් අනුමෝදන් වේවා. රට ජාතිය ආගමික ජීවිතය කැප කරපු වීරදාර රණවීරවන්ට පින් අනුමෝදන් වේවා. මේ පින් බලයෙන් හැමදෙනාමත් උතුම් නිවන්ම අවබෝධ වේවායි කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම මේ උතුම් දේශනාවට දායකත්වයේ දරපු සුරණී මෛත්‍රී රත්න පින්වත් මෙතනිය ඇතුළු කොට ඇති පවුලේ හැමදෙනාටමත් ධර්ම ශ්‍රවණය කරපු රටවාසී ලෝකවාසී ඔබගේ අපගේ පවුල් ජීවත් වෙන හැමදෙනාටමත් උතුම් දලඳා හඳුරුගේ පිහිට ආශිර්වාද ලැබේවා. විජයශ්‍රී ජයශ්‍රී මහඳුරන් වහන්සේගේ පිහිට ආශිර්වාදෙන් කායික මානසික නිදුක් නිරෝගී සුවය ලැබේවා. මේ උතුම් ගෞතම බුද්ධ ශාසනය තුළදීම අපි හැමදෙනාටම චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. විෂ්ණු කතරගම සමන් විභීෂණාදී සිල්මල් පේසක්කි මහේසක දෙවියන්ටත් මේ ගියව සියලු දෙනාටමත් අපි හැමදෙනාවත් පතන බෝධියකින් නිවනින් සැනසීමටපත් වේවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහින්దికා
පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදාති. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.